භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සච්ඡං කිරාහං සුනරෝ සපඤ්ඤෝ අනඤ්ඤතා වචනං පණ්ඩිතානං යහින් යහින් ගච්ඡති පුඤ්ඤ කම්මෝ තහින් තහින් මොදති කාම කාමී යහින් යහින් සෝක පරිද්දවෝච වදෝච බන්ධෝච පරික්ඛිලේසෝ තහින් තහින් ගච්ඡති පාපකම්මෝ නමුච්ඡති දුක්ගතියා කදාචීති. තුන් ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් වරිහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතමෝම අසම සමෝම අද්විතීය ශාස්ත්‍රඥ වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙලා තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුනා වූ මුල මැද අග පිරිසුදු පරිසුද්ධ වූ යුතුම් සද්ධර්ම රත්නය ලෝකයා කෙරෙහි පතර මහා කරුණාවෙන් දේශනා කොට වදාරන්නට යෙදුනා. ඒ සද්ධර්මය අහලා දැනගත්ත ඒ අනුව පිළිපැද්දා වූ බොහෝ දේ මිනිසුන් මේ සංසාරයේ ඇති භයානක ස්වභාවය තේරුම් අරගෙන ඒ සසර කතරින් එතර වී අමා මහ නිවනින් සැනසෙන්නට යෙදුනා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාද තුළ පිහිටලා නිර්වාණ ධර්මයෙන් සැනසුණා වූ සත්ත්ව පුද්ගලයෝ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්නට බැරි තරම්. පින්නතුනි මේ සදහැවතුන්ද අද දවසේදී මේ හිමිදුර දැස් ඉඳලා සැදී පැහැදී පේවි කටයුතු කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රතිපත්ති මාර්ගය අනුව හැසිරෙන්නටයි. උතුම් සීල සමාදානක පිහිටලා තමන්ගේ කය වචනේ දෙක සංවර කරගෙන භාවනාමය කුසලයන්ද සිද්ධ කරගෙන ධර්ම දේශනාවන් ධර්ම ශ්‍රවණයන් සිද්ධ කරගෙන මේ කාලයේ පින්නතුන් කටයුතු කරන්නේ මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට ධර්මයෙන් පෝෂණය කරගන්නට අවශ්‍ය වන කටයුතු සම්පාදනය කරගන්න එකයි. පින්නතුනි මේ අවස්ථාවේදී මේ සදහැවත් පින්නතුන්ගේ කුසල් සිත දියුණුව පිණිස කුසල් සිතේ අභිවර්ධනය පිණිස හේතු වන පුණ්‍ය ඵල විපාකයන්ගේ යථා ස්වභාවය ගැන තව තවත් තමන්ගේ අවබෝධය දියුණු කර ගැනීම පිණිස උපකාර වන විමාන වස්තු කතා ප්‍රවෘත්තියක් දේශනා කරන්නටයි මේ කාලය අපට වෙන් වෙලා තියෙන්නේ. මේ සඳහා අපි මාතෘකා කරගෙන තිබුණේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකෙහි කුද්දක නිකායේ විමාන වස්තු ප්‍රකරණ පාළියේන පුරස විමාන වස්තුන් අතර සුනික්කිත වර්ගයේන සේරිස්සක විමාන වස්තුව. පින්නතුනි මේ කාලය තුලදී මේ කාලවකවාන වෙන විට ඒ කියන්නේ මේ විමාන වස්තුව එහි සඳහන් වෙන සිදුවීම කතා ප්‍රවෘත්ති සිද්ධ වෙන කාලය වෙන විට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවසන්. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑමෙන් මෑත කාලයේදී ඊට ආසන්න කාලයේදී වුණ සිදුවීමක් තමයි මේ විමාන වස්තුවේ සංග්‍රහ කරලා තියෙන්නේ. පින්නතුනි කොසල් රට ඒ කොසල් රාජ්‍යයට අයිති ප්‍රදේශයක් තිබුණා සේතා විනුවර කියලා. කොසල් රට ප්‍රධාන රජුරුවන් උනේ කොසල් මහ රජු. ඔහුගේ රාජ්‍යයට අයිති ප්‍රාදේශීය රාජ්‍යයක් තමයි සේතා විනුවර තිබුණේ. එහි පාලකයා වුණේ පයාසී රාජ්‍යයන් කියන
ප්‍රාදේශීය පාලකයෙක්. එයා අභිෂේක නොලැබූ ප්‍රාදේශීය රජ කෙනෙක්. රජරුවන් අතර තියෙනවා අභිෂේක ලැබූ මහරජවරු ඉන්නවා. උදාහරණ වශයෙන් කිව්වොත් කොසල් මහරජු, බිම්බිසාර මහරජු, අජාසත් මහරජු වගේ අය ඒ අභිෂේක ලැබූ මහරජවරුන්. මේ මහරජවරුන් යටතේ සේවය කරන ප්‍රධාන රාජධානියේ ප්‍රධාන නගරයට දුරින් තියෙන ප්‍රදේශයන්ගේ පාලනයේ බාරගෙන කටයුතු කරන අයට කියන ප්‍රාදේශීය රජවරුන් කියලා. ඒ අභිෂේක ලැබුවයි නෙමෙයි. මෙහෙම රජ කෙනෙක් තමයි මේ පායාසී කියලා කියන්නේ. මෙතුමා මිත්‍යා දෘෂ්ටියක් අරගෙන කටයුතු කරපු කෙනෙක්. මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. පින්පව් වල විපාක නැහැ. මෙලෙවෙන් චිත වෙලා පරලොව යන කෙනෙක් නැහැ. මේ වගේ උච්ඡේද දෘෂ්ටියට පැමිණලා කටයුතු කරපු බොහෝ පාප කර්ම නිරත විච්ච මසුර මල ඇති පහත් ගතියේදී වාසය කරපු කෙනෙක් තමයි මේ පායාසී කියලා කියන්නේ. ඔහු තමන්ගේ දෘෂ්ටිය තර කරගන්නට යම් යම් අවස්ථාවල විවිධ පරිශ්‍රණ පවා සිද්ධ කරලා තියෙනවා. මරණයන් මත්තේ පරලොව යන කෙනෙක් නැහැ කියන එක තහවුරු කරගන්නට විවිධාකාරයේ පරිශ්‍රණ පවා කරලා තියෙනවා. ඉතින් මේවා විස්තර කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පින්නතුන්ලාට දැනගන්නට පුළුවන් දීඝනිකායේ මහා වර්ගයේ දෙවන ග්‍රන්ථයේ එන පයාසිරා ජන සූත්‍රයේ කාලය ගෙවමින් එක් අවස්ථාවකදී එක් කාලයකදී කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ වික්ෂ සංඝයා පිරිවරාගෙන මේ ප්‍රදේශයට වැඩම කරා. මේ පින්නතුන් අහලා තියෙනවා කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ විචිත්‍ර ධර්ම කතික රහතන් වහන්සේලා අතරින් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා අතරින් අග්‍රස්ථාන හිමි වුණු රහතන් වහන්සේ. ඉතින් යම් පාලකේ තමන්ගේ ප්‍රදේශයට මෙහෙම කෙනෙක්, මේ වගේ උතුම් කෙනෙක්, වැදගත් කෙනෙක් පැමිණෙනවා කියලා දැනගත්තාම වුණ මුණ ගැහිලා පිළිසඳර කතා කරන්නට යන එක සිරිතක්. ඉතින් මේ පායාසී රාජ්‍යාන්‍යයට ඔහුටත් ආරංචි වුණා කුමාර කාශ්‍යප කියලා මහරහතන් වහන්සේ නමක් වැඩම කරලා ඉන්නවා කියලා දැනගෙන ආරංචි වෙලා උන්වහන්සේ බැහැ දකින්නට මෙතුමා ගියා. ගිහින් පිළිසඳර සාකච්ඡා කරලා තමන්ගේ දෘෂ්ටි ඉදිරිපත් කරා. මේ මහා තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ ඊටාම විචිත්‍රවත් ආකාරයට මේ පුද්ගලයාගේ තිබුණ මේ උච්ඡේද දෘෂ්ටිය ඛණ්ඩනය කරා. ධර්ම දේශනා කළා ඛණ්ඩනය කරා. මෙයා එක් එක් උදාහරණ උපමා අනුසාරයෙන් තමන්ගේ දෘෂ්ටිය සනාථ කරන්නට කරුණු ඉදිරිපත් කරනවා. ඒ හැම කරුණක්ම ඊටාම සහේතුකව සකාරණව ධර්මයේ තුලින් ඒවා ඛණ්ඩනය කරලා ඔහු තුළ තිබුණා මේ වැරදි දෘෂ්ටියෙන්, වැරදි පාපී දෘෂ්ටියෙන් ඔහු ගලවගත්තා. බොහොම ලස්සන කතා ප්‍රවෘත්තියක් අතර ඉන්නේ. පින්නතුන් පුළුවන් මේ පායාසී රාජ්‍යන සූත්‍රය කියවලා මේ පිළිබඳ විස්තර දැනගන්නට. ඉතින් මෙතුමා පස්සේ තමන්ගේ දෘෂ්ටිය වැරදි බව තේරුම් අරගෙන ඒක දුරු කරගෙන තිසරණ සහිත පංචශීලයන් තුළ සමාදන් වෙලා සිල්වන්ත ජීවිතයක් බවට තමන්ගේ ජීවිතය හැඩගස්සා ගත්තා. හැබැයි මෙයා කාලාන්තරය තිස්සේ මේ වැරදි දෘෂ්ටියක හිටියේ. හින්දා දාන ආදී කුසලයන් කරේ නැහැ. ඒ නිසා දන් දුන්නා. දන් දුන්නට මෙතුමාට එහෙම දන් දීලා පුරුද්දක් තිබුණේ නැති නිසා සකස් කර දන් දුන්නේ නැහැ. නිරන්තරයෙන් දන් දුන්නේ නැහැ. මනාවකට නුවණ යොදවලා කර්මඵල කර්ම විශ්වාසය මනමින් තේරුම් අරගෙන එහෙම පිරිස සහිතව දන් දීම සිද්ධ කරේ නැහැ. නමුත් දාන ආදී කුසල ධර්මයන් තුළ නිරත වුණා. එක් දවසක මේ දන් දෙන තැනට උත්තර කියලා මානවකයෙක් ඇවිල්ලා මෙතුමා දන් දෙන ආකාරය දැකලා බොහොම නිග්‍රහ කරා. මේ දානේ කිසි කමකට වැඩක් නැහැ. මෙහෙ විදිහට දන් දෙන්නේ මොහු දන් දෙන දන්නේ නැහැ කියලා මේකට දෝෂාරෝපණය කරා. හරියට සකස් කළා දන් දෙන්නේ නැති නිසා. හරියට ඉවත ධම්මන්නාදයක් වගේ තමයි දන් දුන්නේ. මේක දැනගෙන පායාසී රාජ්‍යන කරේ මේ උත්තර මානවකයෙක් හැඳවලා එතුමට බාර කරා මේ දානමය කුසලයන් මේ දන් වැට ඉදිරියට පවත්වාගෙන යන්න. මොකද එතුමා තුනුරුවන් ඇසුර කරගෙන
දාන ආදී පුණ්‍ය ධර්මයන් තුළ නිරත වෙන කෙනෙක් නිසා මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැනීමක් තියෙනවා. ඉතින් මේ උත්තර මානවකතුමාත් තමන්ට මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට ඊටාම ශ්‍රද්ධාවෙන් සකසලා මනවින් දානමය කුසල ධර්මයන් තුළ නිරත වුණා. දන් වැඩ පැවැත්තුවා. කාලය ගෑමින් මෙතුමා කලුරිය කරලා තවතිසා දිවි ලෝකයේ මහත් දෙවි රජ කෙනෙක් වෙලා දිව්‍යසුර සම්පත් විඳින පුද්ගලයෙක් බවට පත් වුණා. දෙවි කෙනෙක් බවට පත් වුණා. පයාසී රාජ්‍යන් තිමෙත් දාන ආදී කුසල ධර්මයන් කරා ਉਹ සකස් කරලා දන් දුන්නේ නැති නිසා, නිරන්තරයෙන් දන් දුන්නේ නැති නිසා, උවමනාවෙන් දන් දුන්නේ නැති නිසා හැබැයි කලෝරිය කළ උපන්නේ චාතුම් මහරජික දිවි ලෝකයට අයිති හිස් විමානයක් තිබුණ සේරිස්සක කියලා මේ විමානය පහළ වුණා. හිස් විමානයක් කියන්නේ පින්නතුනි ඒකේ වෙනත් ඔහුට පරිවාර වශයෙන් දෙවියංගනාව වෙනත් දෙවිවරු එහෙ පහළ වුණේ නැහැ. සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් පහළ වෙනකොට ඔහුට පරිවාර සම්පත්තියක් ඇති වෙනවා. ඔව දිව්‍ය සැපතින් පිනවන්නට අවශ්‍ය වන දිව්‍යාංගනාවන් පහළ වෙනවා. මොහොතේ මේ කිසිවක් නැහැ. හිස් විමානයක ගිහිල්ලා පහළ වුණා කාත් කවුරු නැති ප්‍රදේශයක. මේ විමානය හඳුන්වන්නේ සේරිස්සක කියලා. හැබැයි මේ සේරිස්සක විමානය මේ පයාසීට පිනක් වශයෙන් පහළ වෙච්ච යක් නෙමෙයි. මේ කලින්ම දිවි ලෝකෙ තිබුණ එකක්. මෙහි අයිතිය තිබුණු දෙවි පුත්‍රයන් චුත වෙලා මනුස්ස ලෝකයේ වාසය කරන්නේ. කාගේද මේ විමානය? මේ සේරිස්සක විමානය පහළ වීමේ කතා පුවතත් මෙහිම සඳහන් වෙනවා. මීට බොහෝ පෙර අතීතයේ ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක් මහරහතන් වහන්සේ නමක් එක්තරා ගම් ප්‍රදේශයක් ඇසුරු කරගෙන ඒ ගමේ පිණ්ඩපාතේ චර්යාව සිද්ධ කරගෙන ඊට ආසන්න ප්‍රදේශයක වැඩ වාසය කරනවා. දිනපතා වගේ ස්වාමීන් වහන්සේ ගමේ පිණ්ඩපාත අරගෙන අතරමඟ තැනකදී දන් වැළඳීම සිද්ධ කරනවා ගමින්ට දුරස් තැනකදී. නමුත් ඒ ස්වාමීන් වහන්සේට එතන පහසු නැහැ. අවුවෙන් පීඩාව ලැබෙනවා. වැස්සොත් තෙමෙනවා. ඉතින් මේ සිදුවීම මේ ප්‍රදේශයෙන් ගිය එක් ගොපළු පුද්ගලයෙක් ගව පාලනය කරන කෙනෙක් දැක්කා. ඔහුට මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ දුකසේ දානීය පරිභෝග කරන ආකාරය දැකලා එතමන් හිතක් පහළ වුණා. අනේ මේ ස්වාමීන් වහන්සේට පහසුවෙන් තමන්ගේ දානමය කටයුතු සිද්ධ කරගන්නට මේ හරිය සෙවණැති තැනක් හදලා දෙන්න ඕන. පැලක් හදලා දෙන්න ඕන කියලා හිතලා ඒ වනයේම මහරි ගස් කීපයක් කපලා කණු හතරක් හිටවලා මේක පැලක් බවට පත් කරා. තමන්ට හැකි ප්‍රමාණයෙන් ස්වාමීන් වහන්සේට සෙවණ සලසලා දෙන්නට සුදුසු පැලක් නිර්මාණය කරා. ඒ ඉදිරියේ ඊට සෙවණ වශයෙන් තව මහරි ගහක් රෝපණය කරා. මහරි කියලා පින්නතුනි හඳුන්වන්නේ අද අපි කියන මාර කියන ශාක වර්ගයේ ගස් වර්ගය. ඉතින් මෙන්න මේ පුද්ගලයා කාලය ගෑමෙන් කලුරිය කරලා මේ කරපු පිනේ විපාක වශයෙන් දිව්‍ය ලෝකෙ උපන්නා. ඔහුගේ මේ පිනෙහිට අනුරූප පහළ වෙච්ච විමානය තමයි මේ සේරිස්සක විමානය කියලා කියන්නේ. පාලි භාෂාවෙන් සේරිස්සක කියලා කියන්නේ මේ මහරි රොක් වලට. මේ ඊටාම දර්ශනීය වූ රිදියෙන් සැකසෙච්ච විමානයක්. ඉදිරියේ මහරි වනයක්, දිව්‍යමය මහරි වනයකුත් තියෙනවා. ඒ තමන් කරපු කුසලයට අනුරූප වශයෙන්ම විමානය පහළ වුණා. ඒ මහරේ ගස්වල මල් විර දිව්‍යමය සුවඳ හමනවා. මේ විමානයේ තමයි මෙන්න මේ කියන එදා ඒ රහතන් වහන්සේට පැලක් හදලා දුන්න ඒ පින්වතා ගිහිල්ලා පහළ වුණේ පන්නේ. මෙතුමා බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මනුස්ස ලෝකේ දිවි ලෝකේ සැරිසරලා මේ පුණ්‍ය කර්ම විපාක වශයෙන් මනුලෝ ඉපදිලා මේ බුද්ධ කාර්යයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා එහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදා ලබාගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. කවුද පින්නතුණි? පින්නතුන් අහලා තියෙනවා මුල්ම බුදු සමයේදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය සිද්ධ කරගත්තේ පස්වග මහණෝ. ඊට අනතුරුව යසකලු පුත්‍රයා. ඊට අනතුරු එතුමාගේ යහළුවෝ 4 දෙනෙක් හිටියා. විමල, සුබාහු, පුන්නජී, ගවම්පති කියලා.
මෙන්න මේ යහළුවන් හතර හිටපු ගවම්පති කියලා කියන්නේ පින්තුනි මෙන්න මේ රහතන් වහන්සේ. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ අර ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේට පැලක් හදලා දුන්නේ කවුද? එතුමා තමයි මේ බුද්ධ ශාසනයේ ගවම්පති මහරහතන් වහන්සේ කියලා පහළ වුණේ. මේ ගවම්පති මහරහතන් වහන්සේ තමන්ගේ పూర్වයේ කරපු පින නිසා ලැබුණු විමානය තාමත් තියෙනවා දිවි ලෝකේ. උන්වහන්සේ කලින් කාලට දිවා විහරණය සඳහා මේ විමානයට වැඩම කරනවා. සාමාන්‍යයෙන් පින්වත්නි අභිඥා බල තියෙන මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා දිවා විහරණය සඳහා සමහර දිවි ලෝක වලට වැඩම කරනවා. සමහර රහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකයන්ට වැඩම කරනවා. මේ ගවම්පති ස්වාමීන් වහන්සේ Tamanටම පෙර ජීවිතේ ලැබිච්ච විමානයක් හින්දා මේ සීරස්සක විමානයට වැඩම කරලා දිවා විහරණය සඳහා කාලය ගත කරනවා. පස්සේ දවසකදී තමන් වහන්සේ වඩිනකොට දැක්කා තවත් කෙනෙක් මේ විමානේ ඉන්නවා. කලින් දැක්කේ නැති කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ අහනවා නුඹ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ ආයාසී දිව්‍ය පුත්‍රයා. කවුද මේ එදා අර මිත්‍යා දෘෂ්ටිය කරන්න ඉඳලා පස්සේ මිත්‍යා දෘෂ්ටි දුරු කරගෙන දන් දීලා කලුරේ කරලා මෙහි උපන්න මේ පායාසී රජු. දැන් යාට කියනවා මේ මහරි නැත්නම් සේරිස්සක විමානේ පහළ වෙච්ච හින්දා සේරිස්සක දෙවිය කියලා කියනවා. මහරි දෙවිය කියලා කියනවා. පායාසී දෙව් රජු කියලා කියනවා. එතම කියනවා මම තමයි ස්වාමීනි අර සේතාවී නුවර හිටපු පායාසී රජන්. ස්වාමීන් වහන්සේ පුදුම වුණා. මෙයා කොහොමද මෙහි ආවේ? මිත්‍යා දෘෂ්ටිකෙක් නේද? ස්වාමීන් වහන්සේ අහනවා ගවම්පති මහරහතන් වහන්සේ අහනවා නුඹ කොහොමද මෙහි ආවේ? මෙහි උපන්නේ. නුඹ මිත්‍යා දෘෂ්ටියක් අරගෙන හැසිරෙච්ච කෙනෙක් නේද කියලා. ඒ වෙලාවේ එතුමා කියනවා එහෙමයි ස්වාමීනි. නමුත් කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා ධර්ම දේශනා කරලා උන්වහන්සේ මගේ ඒ පාප දෘෂ්ටිය ගලවලා දැම්මා. මා ඒ පාප දෘෂ්ටියෙන් මුදවා ගත්තා. ඊට පස්සේ මම තෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙලා පංචශීල ප්‍රතිපදාවේ හැසිරුණා. මන් දන් දුන්නා. ඒ නිසා මම මෙහි උපන්නා. හැබැයි ස්වාමීනි මම සකස් කරලා දන් දුන්නේ නැති නිසා වමනාවෙන් දන් දුන්නේ නැති නිසා නිතර දන් දුන්නේ නැති නිසා කාත් කවුරුත් නැතේ මේ හිස්සිමානේ තමයි පහළ වුනේ. ස්වාමීනි මගේ ඥාති මිත්‍ර ආදීන් හි ඉන්නවා. ඔබ වහන්සේට පුළුවන් නම් ගිහින් ඒ අයට කියන්න. පායාසී රජු මේ විදිහට සකස් කරලා දන් දුන්නේ නැති හින්දා වමනාවෙන් නිතර දන් දුන්නේ නැති නිසා මේ විදිහේ දිව්‍ය ලෝකයක විමානික පහළ වෙලා ඉන්නවා. ඔබලා සකසලා දන් දීලා නිතර දන් දීලා පන්සිල් රැකලා ප්‍රාර්ථනා කරන්න ඒ විමානයේ හුළඟ උපදින්නට කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් ඔහු කිරි අනුකම්පාවක පිළි අරගෙන මනුස්ස ලෝකයට වැඩම කරපු වෙලාවක අර පායාසී රාජ්‍යයන්ගේ ඥාති මිත්‍රාදීන්ට මේ කාරණය දන්වලා දේශනා කරා. එයත් Tamanට පුළුවන් විදිහට දානමය කුසලයන් කරලා මනවින් දන් දීලා ප්‍රාර්ථනා කරා එහි උපදිනට. පින්වතුනි කුසලයන් කරලා යම් කෙනෙක් යම් විදිහේ දෙයක් ප්‍රාර්ථනා කරාම ඒ කුසලයේ බලයේ වශයෙන් කුසල ශක්තියෙන් තමන් ප්‍රාර්ථනා කරපු දේ ලබා දීම ස්වභාවයක්. ඒ අය ප්‍රාර්ථනා කර විදිහට ඒ සීරස්තක විමානයේ ගිහිල්ලා උපන්නා. පසු කාලේන පින්වතුනි චාතුම් මහරජක දිව්‍ය ලෝකයේ යක්ෂයින්ට අධිපතිව ඉන්න දෙවි රජු වන වෛශ්‍රමණ දෙවි රජුන් නැත්නම් වෙසමුනි දෙවි රජුන් මේ සීරිස්සක දෙවියන්ට නැත්නම් පායාසී දෙවියන්ට විශේෂ තනතුරකට ලබා දුන්නා. ඒ තනතුරක් කියලා කියන්නේ මනුස්ස පතේ තියෙන කාන්තාර ප්‍රදේශයන්ට ආරක්ෂා සංවිධාන සපයන එක තමයි මොහොත බාර කරේ. වෙනදින කාන්තාර වලට මොන ආරක්ෂාවක්ද? කාන්තාරවල ආරක්ෂා කරන දෙයක් ඇත්තේ නැහැනේ. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි අතීතයේ දඹදිව වෙළඳාම යන වෙළෙන්දෝ තමන්ගේ රටේ ඉඳලා තමන්ගේ රටේ තියෙන සම්පත් අරගෙන වෙනත් බොහෝ දුර රටවලට වෙළඳාම යනවා. මේ වෙළඳාම යන අතර මගදී මෙවැනි කාන්තාර භූමි ප්‍රදේශයන්
මුණ ගැහෙනවා. කාන්තාර වලින් එතරව යන්නට සිද්ධ වෙන මාර්ගයන් තියෙනවා. අන්න එහෙම වෙළඳාම යන පිරිස් අතර සමහර පුද්ගලයෝ ඉන්නවා බොහොම දැහැමිව ගත කරන අය, දැහැමි ජීවිතයන් ගත කරන අය. සත්පුරුෂ ගුණ තියන අය ඉන්නවා. සිල් රකින්න අය ඉන්නවා. දාන ආදී සුචරිතයන්හි නිරත වෙන සත්පුරුෂ මිනිස්සු ඉන්නවා. මේ වාගේ අයට ඒ කාන්තරවලදී වෙන විපත්තීන්ගෙන් ආරක්ෂා කරන්න තමයි මේ පායාසී දිව්‍ය රජු ඒ සඳහා බාර කළේ. එක කාලයක පින්නතුනි මගධයේත් අංග රටේත් ඉඳලා වෙළඳ සමූහයක් වෙළඳ පිරිසක් බොහෝ ගැල්වල බඩු පටවාගෙන වැඩි ලාභ උපදවන්න කියලා හිතාගෙන සින්දු සෝවීර කියන ප්‍රදේශයට ගමන් කරනවා. මේ සින්දු සෝවීර කියලා කියන්නේ පින්නතුනි වර්තමානයේ අතීතයේ සින්දු කියලා හැඳින්වෙන්නේ වර්තමානයේ නම් ওই පාකිස්තානයේ කියන ප්‍රදේශය. ඊට කිට්ටු ප්‍රදේශයක් තමයි සෝවීර කියලා කියන්නේ. ගුජරාට් ප්‍රාන්තයේ එක ප්‍රදේශයක් කියලාත් සඳහන් වෙනවා. මගධය කියන්නේ දා බිම්බිසාර මහරජුරුවන්ගේ රාජධානිය. ඊට පෙරදකින් තමයි අංග රට තිබිලා තියෙන්නේ. ඒ අංගු රටේ ප්‍රධාන අගනුවර චම්පානුවර. ඉතින් මෙන්න මේ මගධයේ ඉඳලා අංගු රටේ ඉඳලා වෙළඳ සමූහයක් මේ සින්දු සෝවීර ප්‍රදේශයට ගියා. මේ යන අතර මගදී මේ අයට විශාල කාන්තාර භූමියක් හමු වෙනවා. ඒ කාන්තාරයෙන් එතර යන්නට ඕන. මේ වෙළඳ සමූහය කල්පනා කළා දහවල් කාලේ ඊටාම පීඩිතව රස්මියක් තියෙන්නේ. ඒ දහවල් කාලේ ගමන් කරන්න බැහැ කාන්තාරයක. ඒ නිසා දහවල් කාලේ සිළුම දෙනා වේ කරගෙන රාත්‍රියේ ගමන ආරම්භ කරමුයි කියලා ගැල් ටික එක තැනකට රැස් කරවලා ඒ ගැල් ටික වටේට ආරක්ෂක වලල්ලක් විදිහට සකස් කරගෙන ගොනුන් මුදවලා මේ අය දහවලියෙන් ගත්තා. ඊරාවරට ගේම් පස්සේ තමයි ගමන ආරම්භ කරා. නැකත්තරු අනුව ඒවා දිහා බලාන ගමන ආරම්භ කරාට මාර්ගය වැරදුනා. මාර්ගය වැරදිලා මුලා වෙලා නැවතත් බොහෝ දුරක් ගිහින් මේ කාන්තාරයේ මැදම තමයි ආපහු ආවේ. උදෑසන බලනකොට Taman තාමත් ඉන්නේ කාන්තාරයේ මැද. දැන් බොහොම අසරණ භාවයටපත් වුණා. කර කියා ගන්න දෙයක් නැහැ. මෙන්න මේ ගියපු ගැල් සමූහයේ හිටපු වෙනතුන් අතර හිටියා පින්නතුනි පින් ඇති මිනිසෙක්, සිල්වන්ත මිනිසෙක්, පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන, දැහැමින් තමන්ගේ දිවි පෙවැත්ම ගෙනියන, මව්පියන් පෝෂණය කිරීම සඳහාම රැකී ආරක්ෂාවක් කරන, පැවිදිව වෙරිවීරේ වැඩිවොත් එහෙම මගඵල ලබා නිවෙනේ සැනසෙන්නටත් පින තියෙන හේතු සම්පත් තියෙන පුද්ගලයෙක් හිටියා. මේ කාරණේ මේ සිදුවීම මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා බාර දුන්න මේ පායාසී දේව පුත්‍රයාට දැනගන්න ලැබුණා. මෙහෙම කෙනෙකුට අනතුරක් වුණොත් අනතුරක් වෙන්න හැරියොත් මේ දෙවි පුත්‍රයාට දඬුවම් ලැබෙන්න පුළුවන් ඊට ඉහළින් දෙවිවරුන්ගෙන්. ඒ නිසා වහාම මේ දෙවි පුත්‍රයා අර වෙනද පිරිසට පෙනී සිටලා අහනවා දරුවනි නුඹලා කොමක් සඳහාද මෙහි ආවේ? කවුරු හරි දඬුවමකට මෙහෙට එව්වද? මම්මුලා වෙලා මෙහි නැවතුනාද? ලෝභයෙන් වැඩි ලාභ පොදන්න කියලා හිතාන ගිහිල්ලා මෙහෙම දෙයක් මෙහෙම විපතරපත් වුණාද කියලා අහනවා. මේ මහා කාන්තාරේ කිසිම ගහක් කොළක් නැති, දිය පොදක් නැති, බලන හාත්පසම ගිනිගත් දිලියන වැලි තියෙන, රත් වෙච්ච පොළොව තියෙන, අඩමතරමින් ගිනි අවුලව ගන්න කියලා දෙයක්වත් නැති, කිසිම ආහාරයක් පානයක් හොයාගන්න බැරි අමනුෂ්‍යයන්ගේ ගහන වෙච්ච මේ කාන්තාරේට මොකද පැමිණියේ කියලා. ඉතින් ඒ වෙළඳ සමූහයේ කෙනෙක් කියනවා Tamanට අත්තුණු මේ විපත්තිය ගැන කියා සිටියා. දැන් මේ සේරිස්තක දෙවිය පුත්‍රයා තමන්ගේ විමානයේ සමග තමයි පිණී සිටින්නේ. එහෙම Tamanට උණු විපත්තිය කිව්වයින් පස්සේ මේ දෙවි පුත්‍රයාට හිතුණා මේ වෙළඳ පිරිස අතරින්ම තමන්ගේ විමානයේ තියෙන අලංකාරීත්වය, විමානයේ තියෙන ආශ්චර්ය මෙයයි ලවාම වර්ණනා කරගන්න ඕන කියලා හිතාගෙන කියනවා හොඳයි. නුඹලා විවිධ රටවල විවිධ ප්‍රදේශවලට මේ විදිහ වෙළඳාම යනවා. මෙවැනි කාන්තාර වලින් එතර වෙනවා. ගිරදුර්ග තරණය කරනවා. ඒ දඬු වලින් පාලම් වලින් යායුතු තැන් වලින් යනවා. වෙනත් රට රාජ්‍ය වලට ගිහිල්ලා වෙළඳාම කරනවා. මෙහෙම යන අතරදී යනකොට නුඹලා දැක්කව ආශ්චර්යමත් දේවල් තියනවාද? පුදුම සහගත දේවල් තියනවාද කියලා අහනවා.
ඒ වෙලාවේ ඒ වෙලෙන්දෝ කියනවා පින්වත් අපි මෙච්චර කාලයකට මේ වගේ ආශ්චර්යමත් දෙයක් දැක්කේ නැහැ. නුඹගේ මේ බැබලෙන දිලිසෙන සුවඳ හමන දිව්‍ය තූර්ය වාදිනම් වාදින වෙන ආහාර පාන ආදීන් පිරිච්ච මලින් ගැවසී ගත පොකුණු සහිත ඒ වගේම සුන්දර දිව්‍යාංගනාවන් සහිත මේ වගේ දෙයක් මීට කලින් අපි කවදාවත් දැකලා නැහැ. කොච්චර බලන් හිටියත් මදි. මෙහෙම ආශ්චර්යයක් අපි කවදාකවත් දැකලා නැහැ කියලා මේ වෙලෙන්දෝ කියනවා. මේ දෙවි පුත්‍රයාගේ විමානය විවිධාකාරයේ මණික් කණු මතක තමයි පිහිටලා තියෙන්නේ. මණික් කණු දහසක් තරම් ප්‍රමාණයක් මත පිහිටලා තියෙන දඹ රණින් නිර්මාණය වෙච්චි ඊටාම් හොඳින් අපදාපු දඹ රන් වාගේ දේවල් නිර්මාණය වෙච්චි විමානයක්. මේ විමානයේ ඔහුව සතුටු කරන්න බොහෝ දිව්‍යාංගනාවෝ ඉන්නවා. පියුම් වලින් සැදීගත මනස්කාන්තව දර්ශනීය පකුණු තියෙනවා. දිව්‍යමය ආහාර පාන ඒ වගේම දිව්‍ය තූර්ය භාණ්ඩ වාදනය වෙනවා. ඊට ඉදිරියෙන් තියෙන සීරිස්සක වනේ මලින් පිපිලා දිව්‍යමය සුවඳ හමනවා. ඒ වෘක්ෂයෙන් ආලෝකයේ විදිහට ආලෝකමත් කරනවා. මේ විදිහ ආශ්චර්යයක් නා අපි කවදාකවත් දැකලා නැහැ කියලා Taman දැක්ක ආශ්චර්යමත් දේ කිව්වම මේ දිව්‍ය වඩා සතුටටපත් වුණා. පින්නොත්නි මේ විදිහට මේ වෙරන්දෝ Taman දැක්ක ආශ්චර්යමත් දේ වශයෙන් මේ දිවි පුත්‍රයාගේ මේ විමානය ගැන ගුණ වර්ණනා කරලා ප්‍රශංසා කරලා අහනවා. නුඹ කවරෙක්ද? යක්ෂයෙක්ද? මිනිස්සෙක්ද? දෙවියෙක්ද? දෙදෙව්දොලට අධිපති සක්‍රයාද? මේ විමානය ඔබට කොහමද ලැබුණේ? කවුරු හරි තෑගි කරපු දෙයක්ද? ඉබේ පහළ වෙච්ච දෙයක්ද? නුඹ විසින් හදාගත්ත දෙයක්ද? එහෙම නැතිනම් తాවකාලිකව කවුරු හරි දුන්න දෙයක්ද කියලා මෙහෙම විමසනවා. ඒ වෙලාවේ මේ පායාසි දිවි පුත්‍රයා තමන්ගේ සැබෑ ස්වභාවයෙන් මිනිස්සුන්ට කියනවා මම තමයි පින්නතුනි මීට පෙර සේතව විනුවර හිටපු පායාසි කියන ප්‍රාදේශ පාලකයා. මම මේ කාලේ මිත්‍යා දෘෂ්ටියක් අරගෙන තමයි කටයුතු කරේ. පාපී ක්‍රියාවන් තුළ තමයි නිරත වුනේ. මසුරු මල ඇතිව තමයි කටයුතු කරේ. හැබැයි මේ බුද්ධ ශාසනයෙහි විචිත්‍ර ධර්ම කතික මහරහතන් වහන්සේ වුණ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ධර්ම දේශනා කරලා මාගේ වැරදි පවිතු දෘෂ්ටියෙන් මම මුදවා ගත්තා. මම තුනුරුවන් සරණ ගියා. පන්සිල් සමාදන් වෙලා පංචශීල ආරක්ෂා කරා. දන් දුන්නා. ඒ කරපු සුචරිතවත් ක්‍රියාවේ ප්‍රතිඵල වශයෙන් තමයි ඒ වෘත සමාදානයේ ප්‍රතිඵල වශයෙන් තමයි ඒ පින්වල ප්‍රතිඵල වශයෙන් තමයි මා මෙහි උපන්නේ කියලා තමන්ගේ ස්වභාවය තමන්ගේ පුණ්‍ය විපාකේ පුණ්‍ය සම්පත්තිය ගැන පෙන්වා සිටියා. මෙහෙම කියලා කියනවා නුඹලාගේ ප්‍රකාශනයන්ගේ මා බොහෝ සතුටට බවට පත් වුණා කියලා. මේ කතා අතර වාරයේදී පින්නතුනි මේ මහරි වනේ නැත්නම් සේරිස්සක වනේ නිරතුරුව මල් පිපිලා තමයි තියෙන්නේ. ඒ ගස්වල මල් පිපිලා දිව්‍යමය සුවඳ හමනවා. පින්වත්නි මේ වෙනඳුත් දිව්‍ය පුත්‍රයාත් අතර මේ කතාව සිද්ධ වෙන අතර වාරයේදී මේ මහරි ගස්වල තිබුණු මේරුණු පුෂ්පයන්ගේ පෙති කීපයක් හැලෙන්න ගත්තා. මේ පෙති හැලෙනවා දැක්ක මේ දේවි පුත්‍රයාත් දේව පිරිසත් දුම්නසරපත් වුණා. කලබලයටපත් වුණා. නසංසම් භාවයටපත් වුණා. ඒ වෙලාවේ මේ වෙනඳ වහනවා දේවි පුත්‍රය කුමක් නිසාද නුඹලා දුම්නසරපත් වුනේ? නසංසම් භාවයටපත් වුනේ. කලබලයටපත් වුනේ කියලා. ඒ වෙලාවේ මේ පායාසී දේව පුත්‍රයා කියනවා දරුවනි මේ මහරි ප්‍රොක්සිමානි මේ මහරි ගස්වල මල් පිපිලා දිව්‍යමය සුවඳ හමනවා. මේ රුක් වලින් ආලෝක නිකුත්ලා මේ ප්‍රදේශය බබලවනවා. 100කට වතාවක් මේ ගස්වල පිපෙන මල් දිව්‍ය මල් වල පෙති පාර වෙලා වැටෙනවා. මේ පෙති පාර වෙලා වැටෙනවා කියලා කියන දැන් අපේ කාලේ මනුස්ස වර්ෂ වලින්
අරුදු 100ක් ඉක්මනා කියලා අපි දැනගන්නවා. මනුස්ස වර්ෂ වලින් අරුදු 100ක් කැපෑමෙන් මේ පෙති වැටෙනවා. එතකොට ඒ අය දැනගන්නවා දැන් අපට අරුදු 100ක් ගත වුණා කියලා. ඉතින් දැන් මා මේ විමානෙ පිදලා දැන් මනුස්ස වර්ෂ වලින් වසර 100ක් ගෙවුණා. අනේ අපේ දිව්‍ය ඉස්තුරු ටික ටික ක්ෂය වෙනවා නේද? අපේ දිව්‍ය සප ලබන තියෙන කාලය ගෙවෙනවා නේද කියලා නිසයි අපි ධම්මනසරපත් වෙන්නේ කියලා. පින්නතුන් අහලා තියෙනවද මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ දෙවියෝගේ පරමාවශ්‍ය කොපමණද කියලා? මනුස්ස වර්ෂ වලින් අවුරුදු 50ක් මේ දෙවි කෙනෙකුට ඒ දිව්‍ය ලෝකේ එක දවසක් වෙන්නේ. එවැනි දවස් 30ක් එක මාසයක් වෙනවා. එවැනි මාස 12ක් තමයි ඒ දිව්‍ය ලෝකෙට එක අවුරුද්දක් වෙන්නේ. එවැනි දිව්‍ය වර්ෂ 500ක් තමයි පින්නතුනි ඒ චාතුම් මහරජික වාසී දෙවි කෙනෙක්ගේ පරමාවශ්‍ය වෙන්නේ. ඒක මනුස්ස වර්ෂ වලින් ගත්තොත් එහෙම අවුරුදු 90 ලක්ෂයක්. පින්නතුනි අවුරුදු 90 ලක්ෂයක්. ජීවත් වෙන පරමාවශ්‍ය තියෙන මේ දෙවි පුත්‍රයා අවුරුදු 100ක් ගත වෙච්ච තැනදී දමනසටපත් වුණා, කම්පාටපත් වුණා. අනේ අපි ආයුෂ අඩු වෙනව නේද? අපට ලැබෙන සැපේ අඩු වෙනව නේද? අපේ දිව්‍ය ආශ්චර්ය යම් දවසකදී ක්ෂය වෙනව නේද කියලා හිතුණා. පින්නතුනි ඒ අවස්ථාව වෙන විට ඒ දේව පුත්‍රයාට ගියලා තිබෙන මනුස්ස වර්ෂ 100ක අවශ්‍යක විතරයි. ඉතින් මේ මිනිස්සුયો මේ වෙලෙන්දෝ කියනවා දේව පුත්‍රය නුඹගේ දීර්ඝායුෂ දෙවි කෙනෙක්, නුඹගේ ආශ්චර්යවත් දෙවි කෙනෙක් මෙහෙම කම්පා වෙන්න අවශ්‍ය නැහැ. 90 ලක්ෂයක් උඹට පරමාවශ්‍ය තියෙනවා. ඒ නිසා නුඹ එහෙම කම්පා වෙන්න එපා කියලා මේ වෙලෙන්දෝ මේ දිව්‍යගේ හිත සනසවනවා. මේ කතාවේ මේ දේව පුත්‍රයා බොහොම සතුටටපත් වෙලා කියනවා නුඹලා යම් කරුණක් සඳහා ගමනක් පිටත් වුණා නම් ඒ සඳහා මාගේ පූර්ණ රැකවරණයේ ආරක්ෂාව තියෙනවා. නුඹලා එහි ගිහින් ඒ තමන්ගේ කටයුතු සිද්ධ කරන්න කියලා. හැබැයි කියනවා නුඹලා මේ මාගේ ආරක්ෂාව රැකවරණය සලසන්නේ ලැබෙන්නේ මෙහි ඉන්න එක්තරා ඥානවන්ත සත්පුරුෂ ගුණ ඇති සීලවන්ත ත්‍යාගවන්ත ගුණවත් වූ පුරුෂයෙක් ඉන්නවා. මව්පියන් පෝෂණය කිරීම සඳහා රැකී ආරක්ෂාවන් කරන මව්පියන් ගෙවෑමෙන් ශාසන බ්‍රහ්මචර්යය පූර්ණේ කළොත් රහත් වෙන්න තරම් පින තියෙන උතුම් මිනිසෙක් මෙහි ඉන්නවා. ඔබගේ පිරිස අතර ඉන්නවා. ඔහු නිසා තමයි නුඹලා සියලු දිනාට මේ රැකවරණේ ආරක්ෂාව ලැබෙන්නේ කියලා. ඒ වෙලාවේ ඒ අනික් වෙලෙන් දොහනවා දේව රජුනි ඒ කවුද? ඔහුගේ නම මොකද්ද? ගෝත්‍රය මොකද්ද? ඔහු කරන කර්මය මොකද්ද? අපි හො දැනගන්න කැමතියි. ඔබට කියලා දෙන්නට කියලා. ඒ වෙලාව කියන නුඹලාගේ සේවකෙක් ඉන්නවා. අනාවෙන් කතුරෙන් දීපෑත්ම සිද්ධ කරන, දැලපිහෙන් දීපෑත්ම සිද්ධ කරන කරන වෑමේ සේවකෙක් ඉන්නවා සම්භව කියලා. අන්නේ පුද්ගලයා සුළු කොට තකන්න එපා. ඔහු මහා ගුණවතෙක් පුණ්‍යවන්තෙක් කියලා කියා සිටියා. ඒලා වෙලෙන්දොත් කියනවා එසේ දේව රජිනි අපි මේ පුද්ගලයා නම් දන්නවා. හැබැයි ඔහු මේ වගේ ගුණවත් කෙනෙක්, මේ වගේ ගුණ ඇති කෙනෙක් කියලා අපි දැනගෙන හිටියේ නෑ. අපි ඔහුට පූජා සත්කාර කරනවා, අපි ඔහු ආරක්ෂා කරනවා කියලා ඒ වෙලෙන්දොත් කියනවා. ඒලා මේ දීව පුත්‍රයෙක් ඒ නිසා නුඹලා පවිතු ක්‍රියාවන්ගෙන් නුඹලත් පවිතු ක්‍රියාවන්ගෙන් වැළකීලා සිල්වත් ජීවිතයක් ගත කරන්න. මාසුරු මල දුරු කරලා දන් දෙන්න. සුචිරතේ හැසිරෙන්න. මේ දේවල් කරන්න කියලා ආවාද කරනවා. ඉතින් මේ පුද්ගලයා කියනවා අපි ඔබ අපට ආරක්ෂා සංවිධාන සපයන හින්දා අපි මේ වෙනදාම කරලා ඔබට සේරිස්සක කියලා පූජාවක් කරනවා. සේරිස්ස කියලා යාගයක් කරනවා, පූජාවක් කරනවා කියලා. ඒ වෙලාවේ සේරිස්සක දෙවියක් කියන්නේ ඒ සේරිස්සක කියන පූජාව වලින් කම් නැහැ. ඒවා නොකලට කමක් නැහැ. හැබැයි ඔබලා පාප ක්‍රියාවෙන් වැළකීලා සිසිරත්ව ජීවිතයක් ගත කරන්න. යහපත් ජීවිතයක් ගත කරන්න. සිල්වන්ත ජීවිතයක් ගත කරන්න. පන්සිල් රකින්න කියලා මෙහෙම ආවාද කරා. ආවාද කළා කියනවා මේ පිරිස අතර යම් මසුරු මල ඇති කෙනෙක් ඉන්නවනම් මහලු වේවා තරුණ වේවා ඒ කාට කරතයිලා මගේ මේ ආශ්චර්ය දිව්‍ය සැපය දැක බලා ගන්න පුළුවන්.
දැක බලාගෙන හිතේ පැහැදීමක් ඇති කරගෙන කුසලයේ හැසිරෙන්නේ කියලා කියා සිටියා. මේ වෙලාවේ හැමෝම මම පෙරටුවේ කියලා හිතාගෙන අර සත්පුරුෂ පින්වත් පුරුෂයාවත් පෙරටු කරගෙන මේ හැම දිනම පයසි දිව්‍ය රජුගේ දිවි මායට ගොඩ වුණා. ඔහු මේ මිනිසුන්ට එහෙට ගොඩ වෙන්න පුළුවන් විදිහට සැලසුවා. මේ හැමෝම දැනගත්තා මේ දිව්‍ය ආශ්චර්යයේ ස්වභාවය. දැනගෙන හැමෝම අදිෂ්ඨාන කරගත්තා මම මින් ඉදිරියට හොඳ දේවල් කරනවා. පාපී ක්‍රියාවන්ගෙන් වැළකෙනවා. පන්සිල් රකින්නවා. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. අදත්තාදානයෙන් සොරකමින් වැළකෙනවා. කාම මිහිසරෙන් වැළකෙනවා. බොරු කිමින් වැළකෙනවා. ප්‍රමාදයට හේතු වන්නා වූ මුලාවට හේතු වන්නා වූ මත්පැන් වලින් වැළකෙනවා. සුරාසූදින් වැළකෙනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒ විදිහට කටයුතු කරගන්නට යෙදුණා. මෙන්න මේ අවස්ථාවේදී මේ කාලයේදී තමයි අර පයසි දීපුත්‍ර තමන් ලැබූ සැපය ගැන කිව්වයින් පස්සේ මේ වෙනද සමූහය අතර හිටපු අය කියපු ගාථාවක් තමයි පින්තුනි අපි දේශනාව සඳහා මාතෘකා කරගන්නට දුන්නේ. ඒ ගාථාව වලින් පෙන්වා දෙන්නේ යම් කෙනෙක් පුණ්‍ය ධර්මයන් කරනවා නම් සුචරිතයන් හැසිරෙනවා නම් හොඳ ක්‍රියාවන් කරනවා නම් මේ හොඳ ක්‍රියාවල ප්‍රතිඵල ඔහු යන තැන ලැබනවා. එයින් ඔහු සම්නසට සතුටටපත් වෙනවා. යහපත් ක්‍රියාවන් කරන කෙනා සැප ලැබනවා කියලා යම් සත්පුරුෂයෝ කියවනම් ඒ කතාව සත්‍යයක්මයි කියන එකයි කියවෙන්නේ. ඒ වගේම යම් කෙනෙක් පාපී ක්‍රියාවන් වල හැසිරෙනවා නම් ඒ පාපී ක්‍රියාවල හැසිරෙච්ච පුද්ගලයා ඒ පාප ක්‍රියාවන් හේතුවෙන් ඔහු යම් තැනක උපදීද ඒ තැන්වල වදයට බාඳින දුකටපත් වෙනවා කියන එකයි ඒ ගාථාවල අර්ථය වෙන්නේ. මේ කතාවෙන් අවසානයේ මේ දෙවිය පුත්‍රයා කියන නුඹලා සුදුසු තැන්වලට තමන්ගේ වෙළඳාමේ ගිහින් ධන දහාන උපදවාගෙන තමන්ගේ ගම් රටවලට ගිහිල්ලා සචරිතවත් ජීවිතයක් ගත කරන්න, යහපත් ජීවිතයක් ගත කරන්න කියලා ආවාද අනුශාසනත් කරා. පින්තුනි මේ කාරණය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ කොයි වගේ යටද කියන එක ගැන. ඒ කතා ප්‍රවෘත්තිම කියනවනේ වෙසමුණ දේව රජු විසින් මේ සේරිසක දෙවියා මේ කාන්තාර ප්‍රදේශයේ රැකවරණය සඳහා යෙදුවේ මේට පැමිණෙන හැම කෙනෙක්ම ආරක්ෂා කරන්න නෙමෙයි. මේට පැමිණෙන්නා වූ මිනිසුන් අතර වෙනඳුන් අතර සත්පුරුෂ පුද්ගලයෝ ඉන්නවා. ගුණවත් පුද්ගලයෝ ඉන්නවා. තෙරුවන් සරණ ගිය පුද්ගලයෝ ඉන්නවා. පන්සිල් රකින්න පුද්ගලයෝ ඉන්නවා. මෙන්න මේ වගේ උදාර ගුණ ඇති, සත්පුරුෂ ගුණ ඇති, සිල්වන්ත ගුණ ඇති මෙවැනි අය ආරක්ෂා කරන එක තමයි මේ දෙවියන්ගේ කාර්ය වුනේ. එහෙම නැතුව කරන තාක් දුසිරිතේ හැසිරෙන, තියෙන තාක් දුසිරිතේ හැසිරෙන, පස්පව් වල නිරත වෙන, දුෂ්ට ගතියේදී පාප ක්‍රියාවන් වල නිරත වෙන එවැනි පුද්ගලයන් ආරක්ෂා කරන එක දෙවියෝ කරන්නේ නැහැ. ඒ නිසා මේ සීරිසක විමාන වස්තුම පැහැදිලි වෙන කරුණක් තමයි දෙවියන්ගේ රැකවරණය ලබන්න ඕන නම් කොහොමද අපි ජීවත් වෙන්න ඕන කියන එක. සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම්, යහපත් ජීවිතයක් ගත කරනවා නම්, ගුණයන්ගෙන් පිරිච්ච ජීවිතයක් ගත කරනවා නම් පින්නුතුනි දෙවියෝ ස්වභාවයෙන් මේ ආරක්ෂා කරනවා. ඒක මේ කතාවෙන් අපට හොඳට පැහැදිලි වෙන කරුණක්. ඒ වගේම සක්දෙව් පවා එවැනි අයට වන්දනාමාන කරන බව, নমස්කාර කරන බව පවා ධර්මයේ සඳහන් වෙනවා. සක්ක නමස්තන සූත්‍රයේ මේ බව කියවෙනවනේ. දැහැමින් අමදුරන් පෝෂණය කරන සිල්වන්ත පුද්ගලයන්ට තමන් নমස්කාර කරන බව ඒ කියවෙනවා. අපි උත්සාහ කරන්න ඕන අපේ ජීවිතයන් මේ විදිහේ ධර්මානුකූලව සකස් කරගන්නට. එහෙම වුණොත් දුරු කතර ගියත්, මහා වනයේක ගියත්, මහා සාගරයේ ගියත් මෙවැනි සත්පුරුෂයන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට දෙවියන්ගේ රැකවරණයන් ලැබෙනවා. ඒ වගේම මේ කතාවෙන් දැනගන්න පුළුවන් තවත් හොඳ කතාවක් තියෙනවා. බලන්න දෙවි පුත්‍රයා සහ මිනිසුන් අතර වෙනදුන් අතර කතාව යන අතරදී අර මහරි ගස්වල මල්වල පෙති හැලෙනකොට දෙවියෝ කම්පා වුණානේ. ඇයි ඒ කම්පා වුනේ? තමන්ගේ තියෙන ආශ්චර්යය, දිව්‍ය සැපය ටික ටික අඩු වෙනවා නේද කියලා. පින්තුනි අවුරුදු 90 ලක්ෂයක් අවශ්‍ය තියෙන මේ දෙවියෝ අවුරුදු 100ක් ඉක්ම ගියේ තැනදී කම්පාවටපත් වුණා, දමනසරපත් වුණා. නම් තමන්ගේ දිව්‍ය ආශ්චර්යය අඩු වෙනව නේද? ටික ටික අපි අවශ්‍ය ගෙවෙනව නේද කියලා.
නමුත් මිනිසුන් අපි එහෙම හිතනවාද? මනුස්ස ලෝකේ සමහර පුද්ගල ජීවත් වෙන්නේ අසංඛ්‍ය ගණන් ජීවිත වෙන වගේ හිලා හිතාගෙන. බලන්න මනුස්ස ආත්ම භාවය කියලා කියන්නේ කොයිතරම් දුර්වල ආත්ම භාවයක්ද? කොයි මොහොතේ කොයි වෙලාවෙ මරණයටපත් වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම හරියටම මෙච්චර කාලයක් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා නිශ්චිත වයසකුත් නැහැ. ආස්තන වශයෙන් කිව්ව උපරිම වශයෙන් කෙනෙක් පරමාවශ භුක්ති විඳොත් අවුරුදු 100ක් හෝ ඊට කිට්ටු ගණක් වෙයි. අද නම් ඊටත් වඩා අඩුයි. නමුත් කොහොමද කියන්නේ ඒකාන්තයෙන් ඒ වයස ඒ පරමාවශ ලැබෙමයි කියලා? අපේ මේ මනුස්ස ආත්මය කියලා ඊටාම දුර්වල ආත්මයක්. මේ මනුස්ස ආත්ම භාවයේ නැති වෙන්න එහෙම නැත්නම් මරණය සිද්ධ වෙන්න හේතු ඕන තරම් මේ මනුස්ස ශරීරය තුළමත් බාහිර පරිසරය තුළත් තියෙනවා. අද වර්තමාන වෙනේට කොයිතරම්නම් විපත්තීන් අපිට තියනවද? කොයිතරම් විපත්තීන්ට රෝගයන්ට ව්‍යසනයන්ට ගොදුරු වෙනවද මනුස්ස ජීවිතය? නිසා කොයි මොහොතේ කොයි වෙලාවක අපේ මනුස්ස ජීවිතය අහිමි වේද කියලා කාටවත් නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකවල ගම් වතුර සොලිසුලා ගිනි කඳු පිපිරීම නියඟයන් වෛරස් රෝග මේ වගේ දේවල් නැත්තේ නෑනේ. ඒ අය දිවි ලෝකේ උපන්නාම දිව්‍ය පරමාවස භුක්ති විඳිනවා. චාතු මහරජික වාසී සමහර දේව කොට්ටාස ඉන්නවා පරමාවස ලබන්නේ නැතුව අතරමඟදී මිය පරලොව යන අය. කිඩ්ඩා පදෝසික මනෝපදේශක වගේ දේවරු. නමුත් දිව්‍ය ආචාර්යයෙන් යුක්ත පින්කරපු දේවරු එහෙම වෙන්නේ නැහැ. නමුත් දුබල මනසාත් භයක් ලැබුව මිනිස්සුන්ට කොයිතරම්නම් විපත්තින් සිද්ධ වෙනවද? ගම් වතුර ගලනවා, ගම් වතුරට හසු වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. නියගිනි නිසා මිනිස්සු මැරෙනවා. සිරිසුලඟට හසු වෙලා මැරෙනවා. ගිනි කඳු පිපිරීම් වලට හසු වෙලා මැරෙනවා. අද කාලේ නම් නොඑක් වසංගත රෝග වලට ගොදුරු වෙලා මැරෙනවා. වසංගත නොවුන් නමුත් පිළිකා වැනි භයානක රෝග වලට ගොදුරු වෙලා මැරෙනවා. නොඑක් කාලවලදී විවිධාකාර යුද්ධ කලකෝල ඇති වෙලා යුද්ධ නිසා මිනිස්සු මැරෙනවා. මේ ආදී නොඑක් ව්‍යසනයන් තියෙනවා. නොඑක් විපත්තින් තියෙනවා. මේ කොයි කවර එකකින් කොයි වෙලාවෙ නම් අපේ ජීවිතය අපට අහිමි දෙයක් කියන්න කාටද පුළුවන්? නමුත් එච්චර ව්‍යසනයන් වෙද්දී එච්චර අනුතරක ජීවිතයේ තියේදී අපි හිතනවාද අනේ අපි අද මෙතන මැරෙයි. කොයි වෙලාවෙ අපි මරණය සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්නට ඕන. කුසලයේ හැසිරෙන්න ඕන. සුචරිතවත් ජීවත් වෙන්න ඕන. පාපෙන් වැළකෙන්න ඕන කියලා හිතන ඥානවන්ත පුද්ගලයෙක් කීයෙන් කෙදනද ඉන්නේ. බොහෝ පිරිසක් පින්නතුනි මේ ස්වභාවය තේරුම් ගන්න නැතුව සිහිමුලාටපත් වෙලා නොඑක ආකාරයේ විකෘතීන් සිද්ධ කරමින් කටයුතු කරමින් සමහර කෙනෙක් පාපී ක්‍රියාවල නිරත වෙනවා. සමහර කෙනෙක් එලිපිටම ප්‍රසිද්ධියම පව්කම් වල නිරත වෙනවා. සමහර කෙනෙක් ලෝකෝපවාදයට බයින් ගැරහීමට බයින් නමුත් රහසින් සමහර පව් වල නිරත වෙනවා. එලිපිට කරත් රහසින් කරත් පාපයේ පින්නතිනි පාපයමයි. පින්නතිනි අපිට අද රටේ තොටේ ප්‍රවෘත්ති වලින් කොයිතරම් අහන්න ලැබෙනවද? මෙච්චර ප්‍රමාණයක් අද මිනිස්සු මිනිස්සු මැරුණා. රෝගීන් පිරිසක් මැරුණා. තා මෙච්චර ප්‍රමාණයක් රෝහල් වල දැඩි සත්කාරවල එකවකල ඉන්නවා. මෙච්චර ප්‍රමාණයක් ආවාරට වල යුද්ධ ගිනි නිසා මැරුණා. මේ ආදී කොයිතරම්නම් පුවත් අහන්න ලැබෙනවද? අපේ අසල්වාසීන් ඥාති මිත්‍රාදීන් මේ හිටපු ගමන් මෙරළ යන අවස්ථාවන් ගැන අහන්න ලැබෙනවා. ඒ වුණාට හිතනවාද පින්නතුනි අපි අනේ මේ ස්වභාවය මටත් තුරුමයි. මගේ ජීවිතයත් කොයි වෙලාවෙ නැති වේද අහිමියද දන්නේ නැහැ. ඒ නිසා මම අප්‍රමාද වෙන්නට ඕන කියලා හිතාගෙන කටයුතු කරන අය තාම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඒකයි පින්නතුනි. මේ මිනිස්යන් අතරින් කලුරිය කරලා නැවත මනුස්ස ලෝකයක දිවි ලෝකයක උපදිනවා නම් ඒ ඊටාම අතුලසක් දෙනෙක්. තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මහා පටැංගිලි නිය පිටට මහා පොළේ පස්වල්පයක් අරගෙන පෙන්වා දෙල කිව්වේ මේ නිය පිට තියෙන පස්තරන් සුළු පිරිසක් තමයි මේ මනුස්ස ලෝකේ මිනිසුන් අතර මරණය මත නැවත සුගති පරායන වෙන්නේ.
මහා පොළේ පස්සා සමාන ප්‍රමාණයක් සතර අපායට යනවා කියලා. පින්නතිනිය බුදු වදනේ කාන්තෙන් සත්‍යයක්. ඒ නිසා මේ සද්ධර්ම මෙහෙන කාලේ තුනුරුවන් ලෝකේ විරාජමාන වෙන කාලේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ පින්නතිනි අපි අප්‍රමාද වෙන්නට ඕන. මේ ලෝකයේ තියෙන දේවල් අහලා දැකලා කම්පාවටපත් වෙන එක විතරක් නෙමෙයි කරන්න ඕන. ඒ වෙන සංවේග ඇති කරගෙන මේ සසර පිළිබඳව මේ ආත්ම භාවයන් පිළිබඳව කලකිරීම සංවේග ඇති කරගෙන කොහොම හරි මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා අදිෂ්ඨානයක් ඇතිව කටයුතු කරන්න ඕන. පින්නතුනි එඳායේ මහරි දීපුත්‍රයාගේ ආරක්ෂාව ඇතිව අර වෙනද සමූහය වෙනදාම ගිහින් බොහෝ ලාභ උපදවාගෙන තමන්ගේ ගම රටට ගිහිල්ලා ඒ ප්‍රදේශවලදී ඒ සේරිස්සක කියලා මහා පූජාවකුත් සිදු කරා. ඒ වගේම ඒ දීපුත්‍රයාට ගරු කිරීම වශයෙන් මේ ප්‍රදේශයක ඒ ප්‍රදේශවල පිරිවෙන් සකස් කරා සේරිස්සක කියන නමින්. මේ විදිහේ පූජා සත්කාරයන් සිදු කරා. මේ විදිහේ දීපුත්‍රයාට ගරු කිරීම වශයෙන් පූජා සත්කාර කරා. ඒ අය එතුමා කියපු විදිහට සීල ප්‍රතිපදාවන් තුළ පිහිටවලා දැහැම ජීවිතයන් ගත කරා. දැහැමින් නමුදුරන් පෝෂණය කරා. අර පිරිස අතර හිටපු පින්වන්ත උපාසක මහත්මයා තමගේ මව්පියන් බොහොම දැහැමින් පෝෂණය කරලා මව්පියන්ගේ ඇවෑමෙන් මව්පියන් කලවරේ කරයින් පස්සේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සමතිපස්සනා භාවනාව සිද්ධ කරගෙන තම රහත් භාවයට පත් වුණා. පින්නතුනි මෙන්න මේ කාරණා තුලින් අපිට පැහැදිලි කරන්න පුළුවන් ධර්මානුකූලව යම් කෙනෙක් ජීවත් වෙනවා නම් දැහැමෙන් ජීවත් වෙනවා නම් සුචරිතවන් වල හැසිරෙනවා නම් පුණ්‍ය කර්මයන් වල හැසිරෙනවා නම් ඒ අයට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ පුද්ගලයන්ට මේ සසර දුකින් අත් මිදී නිවෙනින් සැනසෙන්නටත් ඉඩ අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණය පිණුදින අපේ මේ කතා වස්තු තුලින් සේරස්ස කිමාන වස්තු තුලින් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සේරස්ස කිමාන වස්තු පින්නතුනි ප්‍රථම ධර්ම සංගායනාවේදී සංගායනටපත් වෙච්ච එකක් නෙමෙයි. කුමද්ද බුද්ධ පරිනිර්වාණය පසු කාලයකදී තමයි මේ කතා ප්‍රවෘත්ති දැනගන්නේ. මේ සේරස්ස කිමාන වස්තුව දෙවන ධර්ම සංගායනාවේදී සංගායනයට පාත්‍ර වුණා කියලා තමයි අට කතාවල සඳහන් වෙන්නේ. ඒ සම්භව කියන රහතන් වහන්සේ මේ කතා ප්‍රවෘත්තිය අනෙක් ස්වාමීන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට අඩුවක් නැතුව පෙන්වා දුන්නා සඳහන් කරා කියලා සඳහන් වෙනවා. තවත් සමහර කෙනෙක්ගේ ආචාර මතයක් තියෙනවා. ඒ සේරිස්සක දීපුත්‍රය විසින් මහරහතන් වහන්සේලාට කතා ප්‍රවෘත්ති දැන්වයි කියලා. කෙසේ හෝ දෙවන ධර්ම සංගායනාවේදී විමාන වස්තු ප්‍රකරණයට මේ සේරිස්සක කියන විමාන වස්තුව සංග්‍රහ කරලා තියෙනවා. එනිසා පින්වත්නි අපි මේ උතුම් පොහෝ දිනයේදී හැම දිනම අදිෂ්ඨාන කරගන්න ඕන මේ සිද්ධ කරන්නා වූ සීල සමාදානයන් සචරිතවත් ක්‍රියාවන් අද දවසේ විතර සීමා කරන්නේ නැතුව ඉදිරි කාලයේදී මීටත් වඩා හොඳින් මුළු ජීවිත කාලයම සිල්වන්තව ගත කරන්නට සමතිපස්සනා භාවනාවන් වල නිරත වෙන්නට අප්‍රමාදීව දස කුසල ධර්මයන් තුළ නිරත වෙන්නට බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරන්නට හැමදෙනාම අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන්න ඕන. එනිසා පින්වත්නි අපට ජීවත් වෙන තියෙන බොහොම පුංචි කාලයක්, කෙටි කාලයක්. ඒ දීර්ඝායුෂ දෙවියන්ට සාපේක්ෂව බැලුවාම ඒ කාලේ නොගිනි හැකි තරම්. ඒ වගේම බොහෝ ව්‍යසනයන්ට ගොදුරු වෙලා අපි අසල්වාසීන් මනුස්ස වර්ගයා අකාලී මිය පරලෝ යන ආකාරයෙන් අපිට දකින්න තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳව දැනීමක් අවබෝධයක් ඇති කරගෙන ඥානවන්තයින් වශයෙන් උත්සාහ කරනට ඕන හැමදෙනාම අප්‍රමාදීව තමගේ කාලය ගත කරන්නට. ඒ නිසා සමාදන් වුණා වූ සීලයන් ආරක්ෂා කරගෙන හැමදෙනාම නිත්‍ය පංචශීල ප්‍රතිපදාව තුළ පිහිටන්න. නිති පංචශීල රකින්න පුළුවන් අය පංචශීල රකින්න. ඒ වගේම පුළුවන් අය අට සීල ආජීවට්ටම සීලය සමාදන් වෙලා ආරක්ෂා කරගන්න පුළුවන්. ඊටත් එහා යනවා නම් බ්‍රහ්මචාරී ජීවිතයන් ගත කරන්න පුළුවන්. ඒ වගේ මේ සීල ප්‍රතිපදාවන් නිරත වෙන ගමන් තමන්ගේ සිතේ සම්නම ඇති කර ගැනීමට සිතේ ඇතිවන්නා වූ නීවරණ ආදී ධර්මයන් දුරු කර ගන්නට යටපත් කර ගන්නට උපකාර වන සමත භාවනාමය
භාවනාමය කුසලයන් තුලත් නිරත වෙන්න. ධර්මයේ දන්නා වූ ස්වාමීන් වහන්සේලාගෙන්, කල්යමිත්‍රයන් වහන්සේලාගෙන් අහලා දැනගෙන ධර්මඥානෙ දිනු කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන්නා වූ විදර්ශනා භාවනාවන් තුළ නිරත වෙන්නත් හැමදෙනාම උත්සාහ කරන්න ඕන. එනිසා අපි උත්සාහ කළොත් අප්‍රමාදීව කටයුතු කළොත් ධර්මයේ හැසිරුණොත් පින්නතුනි අපටත් පුළුවන්කම තියෙවි මේ ගොහර කටක භයංකර සංසාර දුකින් අත් මිදී නිවෙනින් සැනසෙන්නට. එනිසා අද දවසේදී මේ සිද්ධ කරන ප්‍රතිපත්ති මාර්ගය හැමදිනාටම ප්‍රාර්ථනා කරන බෝධි ඥානයකින් සුවසේ නිවනින් සැනසෙන්නට හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ සිද්ධ කරන ක්‍රියාවන් නොසිස්ව සිද්ධ කරන්නට අප්‍රමාදී සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගන්න. ධර්ම ශ්‍රවණමේ කුසලය, මේ ධර්ම දේශනාමේ කුසලය මේ සත්පුරුෂ පින්තුන්ටත් ඒ වගේම අපගේ දෙමාපියන් ආශ්‍රය පාදින් වහන්සේලා තුළු කල්යාණ මිත්‍රන් වහන්සේලා තුළු සියලු සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් සිව්පසෙන් අපපස්ථාන කරන්නව සියලු දායක කප්පේකාරයෙක් ආදී හැම දිනාටමත් සියලු ලෝකවාසී මනුස්ස වර්ගයාටත් සියලු දෙවිවරුන්ටත් පාර්ථනීය බෝධි ඥානයකින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා පාරමිතා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. මේ පුණ්‍ය සත්‍යයෙන් බලයෙන් තුරුණවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීඝාසිරි සම්පත්තියෙන් ආයුරාරෝග්‍ය සම්පත්තියෙන් සැලසේවා. ඒ වගේම මේ කාලේ ලංකාදීප ලෝකයේ පවතිනා වූ මේ භයානක වසංගතයෙන් අත්මිදී සියලු ලෝකවාසීන්ට සුවසේ ජීවිතයන් ගත කරන්නට මතු කාලයේදී පුණ්‍යවන්ත ජීවිතයන් ගත කරන්නට කුසලයන්ගෙන් පරිපූර්ණ ජීවිතයන් ගත කරන්න හැම දිනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ධර්ම දේශනාමය කුසලානිසංස බරින් සියලු දිනාටම සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් වේවා. සියලු දිනාට මේ කුසල ධර්මයේ ඒකාන්තයෙන් සාන්ත සුන්දර නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම සිතක් සාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සකං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාතේ සමිච්ඡතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙන්නට ලැබේවා.